අපි මේ මොහොතේ දෙවියන් වහන්සේගේ වචනයට සවන් දෙමු. මාර්ගයේ සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි පදයේ ඉඳලා මේ බයිබලයේ කොටස තුලින් අද උදෑසන දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නට යනවා. මාර්ගයේ සුභාරංචිය 4 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි පදයේ ඉඳලා 41 වෙනි පදයේ වෙනකම් පද කීපයක් පල්ලහැට අපි දකිනවා. Zoom තාක්ෂණය හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන අය ඔබගේ බයිබලයේ තියෙනවා නම් ඔබට පුළුවන් මේ බයිබලය බලන්න. දේවස්ථානයේ සිටින හැම කෙනෙක්ම බයිබලයේ පෙරලලා අපි මේ වචන කියමු. මාර්ගයේ සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදය 35 ඉඳලා පල්ලහැට. එදා සවස් වූ කල අපි එගොඩට යමු යයි උන්වහන්සේ ඔවුන්ට කිස්සේක. ඔහු සමූහය අතහැර උන්වහන්සේ සිටි ලෙසම ඔරුවේ තමුන් සමග උන්වහන්සේ ගෙන ගියෝය. ඒ සමග වෙනත් ඔරුද තිබුණේය. එවිට සැඩ සුළඟක් හමා ඔරුව පිරෙන තරමට ඒ තුලට රැළ ගැසුවේය. උන්වහන්සේ ඔරුවේ අවරේ මෙත්තේ පිට නිදාහුන්සේක. ඔහු උන්වහන්සේ පුබුදුවා, ආචාර්යනි, අප විනාශ වන බව ඔබ සලකන්නේ නැද්දැයි උන්වහන්සේට කීවෝය. උන්වහන්සේ නැගිට සුළඟට තරවටු කොට නිශ්ශබ්ද වෙව නිශ්චල වෙවයි මුහුදට කීසේක. එවිට සුළඟ නැවතී මහත් නිශ්චලයක් විය. උන්වහන්සේද නුඹලා බයව සිටින්නේ මන්ද? තවම නුඹලාට ඇදහිල්ලක් නැද්දැයි කිස්සේක. ඔහු ඊට බයපත් වී සුළඟ සහ මුහුද පවා මුන්වහන්සේට කීකුරු වීමට මුන්වහන්සේ කවරෙක්දැයි එකිනෙක කෙනා කතා කරගත්තෝය. සෙනෙවන්තය, අපි මේ ස්ථානයේ දකිනවා එක සිදුවීමක්. ඒ තමයි කුණාටුමේ අවස්ථාවක්. මේ ජේසුස් වහන්සේගේ ගෝලයෝ 12 දෙනාත් ඒ වගේම යේසුස් වහන්සේත් ඔරුවක නැගලා මුහුදේ ගමන් කරන අවස්ථාවක කුණාටුමේ අත්දැකීමකට ඔවුන් මුණ දුන්නා. අද උදෑසන මේ Zoom තාක්ෂණය හරහා ඒ වගේම මේ දේවස්ථානයේ පැමිණලා සිටින ඔබ, මම දන්නේ නැහැ කී දෙනෙක් කුණාටු වලට මුණ දෙනවද කියලා. එදා කුණාටුව මුහුදේ ඇතිවෙච්ච එකක්. අද ඔබගේ කුණාටුව මුහුදේ නෙමේ. අද ඔබගේ කුණාටුව සමහර වෙලාවට සෞඛ්‍යමය කුණාටුවක් වෙන්න පුළුවන්. ශාරීරික රෝගයක් වෙන්න පුළුවන්. රෝගය කියන්නේ කුණාටුවක්. එහෙම නැත්නම් ඔබගේ පෞල් ජීවිතය ඇතුලේ ඇතිවෙච්ච යම්කිසි අසමාදානයක්. ඒක සමහර වෙලාවට ඔබ මුණ දෙන භයානක කුණාටුවක් ඔබගේ ජීවිතේ. ඔබ දන්නවද සමහර කුණාටු වලට අපි මුණ දෙනවා. නමුත් ඒවා කාටවත් පේන්නේ නැහැ. අපි සමහර කුණාටු වලට මුණ දීලා අපි අපේ ජීවිතේ ඉස්සරහට යනවා. නමුත් අපි මුණ දීලා තියෙන කුණාටුව සමහර අයට පේන්නේ නැහැ. සමහර අයට දකින්න බෑ. මොකද ඒ හැම කෙනෙක්ම දකින්නේ අපේ පිටස්තරේ, අපි ඇඳලා ඉන්න ඇඳුම, අපි පදවන වාහනේ, අපි කරන රස්සාව, අපි හදලා තියෙන ගේ. ඒ නිසා සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, සමහර අය දන්නේ නැහැ ඔබ කුණාටුවකට මැදි වෙලා ඉන්නවා කියලා. නමුත් ඔබ සමහර ශාරීරික කුණාටු ඇතුලේ, සමහර වෙලාවට අසනීප කුණාටු, ආර්ථික කඩාගෙන වැටීම්, ණය බර කුණාටු, ණය ගෙවනවා, සමහර වෙලාවට ඒවා ඉවර වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔබගේ ජීවිතයට ඇතිවෙච්ච අසීරුම අවස්ථාව ඒක කුණාටුවක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කෙනෙකුගේ අහිමි වී යෑමක් වෙන්න පුළුවන්. ඊයේ දවසේ මට හම්බ වුණා තරුණ සහෝදරයෙක්. ඇගේ තරුණ ස්වාමි පුරුෂයා මිය ගිහිල්ලා. අහිමි වී යෑම ඒක කුණාටුවක් ජීවිතේ. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, මේ වගේ කුණාටු මනුෂ්‍යයන්ගේ ජීවිතයට බලපානවා. එදා ඔබ දන්නවද මේ මුහුදෙත් විශාල කුණාටුවක් වුණා. මේ කුණාටුව අවස්ථාවේදී බයිබලයේ කියනවා වතුර ඔරුව පිරෙන තරමට ඒ තුලට රැළ ගසන්න පටන් ගත්තා. මේ ගෝලියෝ බයටපත් වුණා. ඔවුන් කැළඹෙන්න පටන් ගත්තා. ඔවුන් මානසිකව වැටෙන්න පටන් ගත්තා. අධෛර්යයටපත් වෙන්න පටන් ගත්තා. ඔවුන් කියනවා අපි විනාශ වෙන්න යන්නේ කියලා. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, සමහර කුණාටු මැදින් ඔබ ගමන් කරද්දී ඔබටත් හැඟෙන්න පුළුවන් ඔබත් ඉවරයි කියලා. ඔබත් විනාශ වෙන්න යනවා කියලා ඔබට සමහර වෙලාවට දැනේ. ඔබට හිතෙන්න පුළුවන් ඔබට කිසිම අනාගතයක් නැහැ කියලා. ඔබට හිතෙන්න පුළුවන් ඔබ අසාර්ථක මිනිසෙක් කියලා. ඔබට හිතෙන්න පුළුවන් ඔබ මේ ලෝකේ ඉන්න අවාසනාවන්ත මිනිසයා කියලා. සමහර කුණාටු ඇතුලේ ඔබ ඉද්දී, සමහර ප්‍රශ්න වලට ඔබ මුහුණ දෙද්දී ඔබට හිතෙන්න පුළුවන් ඔබ කිසිම වැඩක් නැති මිනිසෙක් කියලා. එදා ඔබ දන්නවද මේ ගෝලියෝ 12 දෙනා කියනවා අපි විනාශ වෙන්න යන්නේ.
හැබැයි ඔබ දන්නවද යේසුස් වහන්සේ ඔවුන්ව කැඳවලා තිබ්බේ විනාශ වෙන්නද? යේසුස් වහන්සේ රැයක් මුළුල්ලේ ආච්ඡා කළා ගෝලියෝ 12 දෙනෙක්ව කැඳවගත්තා. උන්වහන්සේගේ අද්විතීය සේවය මේ පොළොවේ ව්‍යාප්ත කරන්න. උන්වහන්සේට අරමුණක් තියනවාද? මේ ගෝලයන්ව කුණාටුවකට මැදි වෙලා විනාශ වෙනකම් බලන් ඉන්න. ජේසුස් වහන්සේට එහෙම අරමුණක් නැහැ. ඔවුන්ගේ ජීවිත විනාශ වීම සම්බන්ධව. ඔබ දන්නවද ඔබගේ ජීවිතේට දෙවියන් වහන්සේගේ යහපත් සැලැස්මක් තියෙනවා. ඔබගේ ජීවිතේට දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා. ඔබ මේ පොළොවට අහම්බෙන් ඇවිල්ලා නැහැ. ඔබ මේ පොළොවට අහම්බෙන් ඉපදිලත් නැහැ. ඔබ මේ පොළොවට අත්වැරදීමකින් ඇවිල්ලත් නැහැ. ඔබ දෙවියන් වහන්සේගේ සැලැස්මක්. එනිසා සෙනෙහවන්තේ අද ඔබ මොන ජීවිතේ කුණාටුවකට මුහුණ දුන්නත් ඔබගේ යේසුස් වහන්සේ ඔබගේ කුණාටුව නිශ්චල කරන්නට යනවා. එදා මේ ගෝලයෝ කොච්චර කිව්වත් අපි විනාශ වෙනවා කියලා එක්කෙනෙක්වත් මේ තද කුණාටුවේ විනාශ වුන්නේ නැහැ. මොකද ඔවුන්ව ගලවන්න පුළුවන් යේසුස් වහන්සේ මේ ඔරුව ඇතුලේ හිටියා. උන්ට බලාපොරොත්තුව දෙන්න පුළුවන් යේසුස් වහන්සේ හිටියා. මූද නිශ්චල කරන්න පුළුවන් යේසුස් වහන්සේ හිටියා. සුළඟ නතර කරන්න පුළුවන් යේසුස් වහන්සේ හිටියා. අද උදෑසන ඔබගේ රෝගය සුව කරන්න පුළුවන්. ඔබ වැටලා තියෙන ණය පරෙන් ඔබව ගලවන්න පුළුවන්. ඔබගේ ජීවිතය අසාර්ථක වෙලාද ඔබගේ ජීවිතය සාර්ථක කරවන්න පුළුවන් යේසුස් වහන්සේ අද ඔබගේ ජීවිතය තුල සිටින්න යනවා. හලෙලූයා. ඔබට මම මේ උදෑසන පෙන්වන්න යන කුණාටු අවස්ථාවක ඇතිවෙන්න යන හැඟීම් කීපයක්. ඔබ දන්නවද සෙනෙහවන් සහෝදරයන් සහෝදරිය මේ කුණාටුවේදී මේ යේසුස් වහන්සේගේ ගෝලයෝ මේ ඔක්කොම මිනිස්සුયો ඔවුන්ට විවිධ හැඟීම් ඇති වෙන්න පටන් ගත්තා කුණාටු අවස්ථාවේදී. මෙන්න මේ හැඟීම් ඔබගේ ජීවිතේත් සමහර වෙලාවට ඇති වෙන්න පුළුවන්. මේ හැඟීම් ඔක්කොම ඔබව ගෙන යන්නේ පරාජයකට. එදා මේ ඔරුව ඇතුලේ මේ 12 දෙනාට මේ කුණාටුවත් එක්ක එක එක හැඟීම් ඇති වෙන්න පටන් ගත්තා. මිනිස් හැඟීම්. මිනිස් හැඟීමක් ඔබව කවදාකවත් ජයග්‍රහණයකට ගෙනියන්නේ නැහැ. අපි දකිනවා ඔවුන්ට ඇතිවෙච්ච එක හැඟීමක් තමයි ඔවුන් බය. මේ පරිච්ඡේදය ඔබ කියවද්දී ඔබ දකි 35 වෙනි පදයේ ඉඳලා 41 වෙනි පදේ වෙනකම් ඔබ කියවද්දී දකි මේ බය කියන වචනය ඔවුන්ට ඇති වෙන්න පටන් ගත්තා. බයිබලයේ කියනවා ඔවුන් බයටපත් වුණා. ඔබ දන්නවද මේ බය කියන්නේ හැඟීමක්. මේක මිනිස්සුන්ගෙන් ප්‍රකාශ වෙන දෙයක්. ඔබ දන්නවද මේ හැඟීම කවදාකවත් ඔබගේ ජීවිතේ සාර්ථක කරන්නේ නැහැ. අද ඔබගේ ජීවිතේ බයටපත් වෙලා තියෙනවද ඔබගේ අනාගතය ගැන? ඔබගේ සෞඛ්‍යමය තත්ත්වය ගැන? ඔබ දන්නවද ඔබ කොච්චර බය වුණා කියලා තිබුණත් ඒකට වැඩක් නැහැ. මොකද බය ඔබගේ ජීවිතේට විසඳුමක් ගේන්නේ නැහැ. බය ඔබගේ ජීවිතේ සාර්ථක කරන්නේත් නැහැ. බය ඔබගේ ජීවිතේ හැමදාම එක තැනකට හිර කරලා දාලා තියෙනවා. ඔබ දන්නවද මේ මිනිස් හැඟීම ඔවුන්ව ඒ කුණාටුවේදී ඔවුන්ව තව තවත් යටපත් කරලා දාලා තිබුණා. බය. අද උදෑසන දෙවියන් වහන්සේ ඔබට කියන පණිවිඩය තමයි අද ඔබ මොන කුණාටුවකට මුහුණ දුන්නත් බිය ඔබගේ ජීවිතෙන් ඉවත් කරන්න. අනාගතය ගැන තියෙන බය ඉවත් කරන්න. ණය බර ගැන තියෙන බය ඔබගේ ජීවිතෙන් ඉවත් කරන්න. සෞඛ්‍ය ගැන තියෙන බය ඔබගේ ජීවිතෙන් ඉවත් කරන්න. එකෙන් කියන්නේ ඔබට ප්‍රතිකාර ගන්න එපා කියලා නෙමෙයි. ඔබ ප්‍රතිකාර ගන්න. නමුත් ඔබ බය වෙන්න එපා ඔබගේ ජීවිතය ගැන. සෙනෙහවන් සහෝදරයා සහෝදරිය බිය ඔබගේ ජීවිතෙන් පන්නලා දාන්න. මොකද බිය ඔබගේ ජීවිතේ ප්‍රීතිය විනාශ කරලා දානවා. බිය ඔබගේ ජීවිතේ සතුට කාදමනවා. බය මානසිකත්වය ඔබගේ සාර්ථකත්වය නැති කරලා දානවා. එදා මේ ගෝලියෝ 12 දෙනාට ඇතිවෙච්ච එක හැඟීමක් තමයි බිය කියන කාරණාව. ඔවුන්ට ඇති වුණා තවත් මිනිස් හැඟීමක් තිබුණා. ඔවුන්ට මේ කුණාටුව ඇතිවෙච්ච. ඒ තමයි ජේසුස් වහන්සේ කෙරේ සැකය. ඔබ දන්නවද පේතුරු යේසුස් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ සලකන්නේ නැද්ද අපිව? අපි විනාශ වෙන්න යන්නේ. يعني උන්ට සැකයි උන්වහන්සේ මොකුත් කරන්නේ නැතුව ඉඳී කියලා. සමහර වෙලාවට මේ සැකය අපේ ජීවිතයට ලොකුම බාධාවක්. මේක මිනිස් හැඟීමක්. අපි සැක කරනවා සුව කරන දෙවියන් වහන්සේව. අපි සැක කරනවා සපේන දෙවියන් වහන්සේව. අපි සැක කරනවා අපිට ජය දෙන දෙවියන් වහන්සේව. අපි කොච්චර පල්ලියට ආවත්, අපි කොච්චර යාච්ඡා කරත්, අපි කොච්චර බයිබලය කිව්වත් සමහර වෙලාවට අපිට සැකයි. උන්වහන්සේ අපිට
මේකට උත්තරයක් දෙයිද දන්නේ නැහැ. මේක විසඳයිද දන්නේ නැහැ. මේකට පිටක් වෙයිද දන්නේ නැහැ උන්වහන්සේ. අපි සැක කරනවා. එදා මේ ගෝලියෝ 12 දෙනාත් යේසුස් වහන්සේව සැක කරා. ඔවුන් බයටපත් වුණා. සැක කරා. නමුත් කුණාටුව ඒ විදිහටම තිබ්බා. ඔබ දන්නවද මිනිස් හැඟීම් ඇතුලේ ඉන්නකම් කුණාටු නිශ්චල වෙන්නේ නැහැ. කුණාටු සෙනෙහවන් සහෝදරයා සහෝදරිය ඒ විදිහටම පවතිනවා. අද උදෑසන ඔබට ඕනේ යේසුස් වහන්සේ කෙරේ සැකයක් නෙමෙයි, උන්වහන්සේ කෙරේ විශ්වාසයක්. හලෙලුයා. මට මතකයි එක අවස්ථාවක මගේ අක්මා විදිමිලා, මගේ ඇස් ඔක්කොම කහ වෙලා, මගේ නියපොතු කහ වෙලා, මගේ අල්ල යටිපතුල් ඇස් වල සුදු ඉංග්‍රියාව ඔක්කොම කහ වෙලා. මට බලාපොරොත්තුවක් නැහැ. රාගම රෝහල මාව ටිකට් කපලා ගෙදර එවලා මම මෙට්ටේ කෑල්ලක වැටිලා සාලේ මම දාපු අතේ දාලා හිටියා. විසඳුමක් නැහැ. ඒ අවස්ථාවේදී මට එක මිනිහෙක් ඇවිල්ලා මගේ ළඟට ඇවිල්ලා කියනවා, අද අපේ ගෙදරට පාස්ටර් කෙනෙක් එනවා. අද අපේ ගෙදර යාච්ඡාවක් තියෙනවා. ඔබ කැමති නම් එන්න. අද අපේ ගෙදරට ඔබ සුව වෙනවා. මම දන්නේ පාස්ටර් කියන්නේ කවුද? මම දන්නේ යාච්ඡාව කියන්නේ මොකද්ද? මම දන්නේ දෙවියන් වහන්සේ කියන්නේ කවුද? නමුත් මම ඒ මුකුත් දන්නේ නැති වුණත් මම විශ්වාස කරා මට සුවයක් ඕනේ. මම විශ්වාස කරා මම ඒ ගේ ඇතුළට යන්න ඕනේ. මට පිටක් ඕනේ. මම විශ්වාසයෙන් ගිහිල්ලා ඒ ගේ ඇතුළේ හිටියා. මං ඉස්සෙල්ලාම ආවේ පල්ලියකට නෙමෙයි. මම ඉස්සෙල්ලාම ගියේ ගෙදරකට. ගෙදරක තමයි යාඥාවකට මං එකතු වුණේ මුලින්ම. ඒ ස්ථානයට ආව ඔබගේ පාස්ටර් එරික් ඒ ස්ථානට ඇවිල්ලා හිටියා. සුදු ඇඳුමක් ඇඳලා, සුදු කලිසමක්, සුදු ෂර්ට් එකක් ඇඳලා මම ඔහු දිහා බලාගෙන හිටියා. ඔහු යාච්ඡා කරනවා. ඔහු වගේ යාච්ඡා කරන්න මම දැනන් හිටියේ නෑ. ඒ වගේ ගීතිකා කියන්න මම දැනන් හිටියේ නෑ. මිනිස්සු අත්උස්සලා යාච්ඡා කරනවා මම දැක්කා. ඒ මිනිස්සු කරන විදියට මමත් අත්උස්සලා හිත ඇතුලෙන් කිව්වා, ජේසුනේ මාව සුව කරන්න. ඔබ දන්නවද එදා මම විශ්වාස කරා. උන්වහන්සේ ගැන දන්නේ නැති වුණත් විශ්වාස කරා. උන්වහන්සේ මට සුවයක් දෙනවා කියලා. එදා උදෑසනම එදා රාත්‍රියේ පාස්ටර් එරික් අනාගත වාක්‍යයක් කියලා කතා කරා. මෙතන ඉන්නවා අක්මා විදිවිච්ච කෙනෙක්. මෙතන ඉන්නවා මුත්‍රා තද දුඹුරු පාටට පිට වෙන කෙනෙක්. කොච්චර බෙහෙත් ගත්තත් සුව වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ මේ රාත්‍රියේ ඌ සුව කරන්නට යනවා. ඒ ගේ ඇතුලේ සෙනග පිරීලා. එළියේ පෝටිපෝ එකේ සෙනග පිරීලා. නම් මේ ඔක්කොටම අක්මාවේ අසනීප තත්වයන් තිබ්බේ නැහැ. මේ ඔක්කොගේම මුත්‍රා දුඹුරු පාටට යන්නේ නැහැ. ඒ ඔක්කොම අතරින් හිටපු එකම රෝගියා මං විතරයි. එදා මම ඉස්සරහට ගිහිල්ලා මගේ ඔළුවට අත තියලා පස්සේ යාච්ඡාවක් කරද්දි මට දැනුණා කරන්ට් එකක් වගේ එකක් මගේ ඇඟට ඇවිල්ලා වදිනවා. මට දැනුණා ලොකු සහනයක්. මට හුස්ම ගන්න බැරුව හිටියේ, ඇවිදින්න බැරුව හිටියේ. ඒ මොහොතේම මට ලොකු සහනයක් මගේ ඇඟ ඇතුලේ දැනෙන්න පටන් ගත්තා. එදා රාත්‍රියේ මට නිින්ද ගියා. පහුවෙන්ද උදෑසන මම නැගිටිද්දි මගේ මුත්‍රා වෙනස් වෙලා සුදු පාටට වැටෙන්න පටන් ගත්තා. දින 30කට පසුව මම දැක්කා විශ්වාස කරනවා නම් බලයක් දකින්න පුළුවන් දෙවියන් වහන්සේගේ කියලා. හalleluya. මම හිතේට මල් මාලාවක් අරන් ගියේ නෑ. පොල් තෙල් ටිකක් අරන් ගියේ නෑ. පොල් ගෙඩියක් අරන් ගියේ නෑ. හඳුන් කූරක් අරන් ගියේ නෑ. ඉටිපන්දමක් අරන් ගියේ නෑ. දෙහි ගෙඩියක් අරන් ගියේ නෑ. නූල් කෑල්ලක් අරන් ගියේ නෑ. කිසි දෙයක් ගෙනිච්චේ නෑ. හිස් අතින් ගියේ. සල්ලි අරගෙන ගියේ නෑ. මුකුත් ගෙනිච්චේ නෑ. නිකන් ගියේ. ඔබ දන්නවද දෙවියන් වහන්සේ නොමිලේ උන්වහන්සේගේ බලය තුලින් සුව කරා. විශ්වාස කරන්න ඕනේ. එදා මේ කුණාටු ඇතුලේ ඔවුන්ට මොකද නැති උනේ? මිනිස් හැඟීමක් ඔවුන්ට ඇති වුණා, සැකය. අද අපි කොච්චර පල්ලේ ආවත්, අද අපි කොච්චර බයිබලයේ අතේ තියන් හිටියත් අපිට සැකයි. ජේසුස් වහන්සේව සැකය මිනිස් හැඟීමක්. ඒ මිනිස් හැඟීමට ඔබට මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. මේ ඔරුවට හාස්කමක් උන්නේ නැහැ. කුණාටුව නිශ්චලුන්නේ නැහැ. ඔවුන් සැක කරා කියලා. බය තිබුණා, ඔවුන්ට සැකය තිබුණා. ඒ වගේම අපි දකිනවා මේකේ තවත් මිනිස් හැඟීමක් තියෙනවා. ඒ තමයි ඔවුන්ගේ ඇදහිල්ල සෙලවිලා තිබුණා. ඔවුන්ට ඇදහිල්ලක් තිබ්බේ නැහැ. මොකද ඔවුන් දන්නවා යේසුස් වහන්සේ ඉන්නවා මේ ඔරුවේ. නමුත් මේ ගෝලියෝ 12 දෙනාට කිසිම ඇදහිල්ලක් තිබ්බේ නැහැ. සමහර වෙලාවට අපිත් මේ වගේ අපිට කුණාටු වෙද්දී අපිට ඇදහිල්ල නැතුව යනවා. බොහෝ අවස්ථාවන් වල ඇදහිල්ල සෙලවෙනවා. අපි ආනෝ දෙවියන් වහන්සේගේ ස්වාමිනේ, ඔබ දෙවියන් වහන්සේ නම් ඇයි මම දුක් විඳින්නේ? ඔබ දෙවියන් වහන්සේ නම් ඇයි මට මෙච්චර ප්‍රශ්න? ඔබ දෙවියන් වහන්සේ නම් ඇයි මට මෙච්චර කරදර?
ඔබ දෙවියන් වහන්සේ ඔබ සුව කරනවා නම් ඇයි මම මෙච්චර අසනීපෙන් ඉන්නේ? ඔබ හාස්කම් කරනවා නම් ඇයි මම මෙච්චර වේදනාවෙන් ගමන් කරන්නේ? අපිට ඇදහිල්ල නැහැ. අපි සමහර වෙලාවට අපි උන්වහන්සේට ප්‍රශ්න නගනවා. සෙනෙවන් සහෝදරය සහෝදරිය බය, සැක කිරීම, ඇදහිල්ල සෙලවීම අපි මේ පරිච්ඡේදය ඇතුලේ දකිනවා. මෙයාගේ ජීවිතවල සිද්ධ වුණා. මේ එකකටවත් මේ ඔරුවට විසඳුමක් ආවේ නැහැ. මේකකටවත් ප්‍රශ්නෙට උත්තරයක් ආවේ නැහැ. මේකකටවත් කුණාටුව නිශ්චලුන්නේ නැහැ. ඔබ දන්නවද? එක දෙයකට දෙයක් වෙනස් වෙන්න පටන් ගත්තා. ඔබ දන්නවද මිනිස් හැඟීම් වලට කිසිම හාස්කමක් ඇති වෙන්නේ නැහැ. හාස්කම ඇති වෙන්නේ එක දෙයකින්. ඒ තමයි ඇදහිල්ල කියන දෙයට. ඔබ දන්නවද ජේසුස් වහන්සේ මොනවද කරන්නේ? ජේසුස් වහන්සේ ඒ කුණාටුවටත් ඒ මුහුදටත් උන්වහන්සේ කතා කරන්න පටන් ගන්නවා නිශ්ශබ්ද වෙන්න, නතර වෙන්න කියලා. ඒ මොහොතේම යමක් සිද්ධ වුණා මහ මුහුද තුල. ඒ ඡණ්ඩ මාරුතය, ඒ හමන සුළඟ, ඒ කුණාටුව ඒ මොහොතේම නතර වෙන්න පටන් ගත්තා. බයිබලයේ කියනවා මහත් නිශ්චලතාවයක් විය. කියන්න මහත් නිශ්චලතාවයක් වුණා. හලෙලුයා. මේ මහත් නිශ්චලතාවය ගෝලයන්ට අත්දකින්න බැරි වුණා ඊට ප්‍රථමයෙන්. ඒ මහත් නිශ්චලතාවයයි දකින්න බැරි වුණේ. ඒකට හේතුව තමයි මිනිස් හැඟීම් වලින් වුන් ගමන් කරා. අදත් සෙනෙවන් සහෝදරය සහෝදරිය කිතුණු අයගේ ජීවිතවලට බලයක් දකින්න බැරුව ඉන්නවා. ඒ බලයක් දකින්න බැරුව ඉන්නේ දෙවියන් වහන්සේට මුකුත් කරන්න බැරුව නෙමෙයි. අද මිනිස්සු උන්වහන්සේව සැක කරනවා. අද මිනිස්සු උන්වහන්සේගෙන් ප්‍රශ්න නගනවා. අද මිනිස්සු කලබලයටපත් වෙනවා. අද මිනිස්සු සෙනෙවන් සහෝදරය සහෝදරිය බය වෙලා ඉන්නවා. ඒ නිසා කිසිම හාස්කමක් වුන්ට පැමිණෙන්නේ නැතුව තියෙනවා. ඔබ දන්නවද මේ සෙලවෙන හැඟීම්, මිනිස් හැඟීම් ඔබගේ ජීවිතෙන් ඉවත් කරලා දාලා ඔබ ඇදහිල්ලට එනවනම් ඔබගේ ජීවිතයේ හාස්කම් ඔබට අත්දකින්න පුළුවන්. ඔබ දන්නවද යේසුස් වහන්සේ බය වුණේ නැහැ. උන්වහන්සේ සැක කරෙත් නැහැ. උන්වහන්සේ කලබල වුණෙත් නැහැ. ගෝලියෝ කලබල වෙනවා වගේ. උන්වහන්සේ කලබිලා හිටියෙත් නැහැ. උන්වහන්සේ ඇදහිල්ලෙන් කතා කරන්න පටන් ගත්තා මහ මූදට. ඇදහිල්ලෙන් කතා කරන්න පටන් ගත්තා සුළඟට. නතර වෙන්න. ඔබ දන්නවද ජේසුස් වහන්සේත් දකින්න කුණාටුවක් තියෙනවා. ජේසුස් වහන්සේත් දකින්න ඇතුලේ වතුර පිරලා තියෙනවා. නමුත් ඇදහිල්ල පාවිච්චි කරනවා. ඔබ දන්නවද ඇදහිල්ලයි මිනිස් හැඟීම් අතර විශාල වෙනසක් තියෙනවා. ඔබ දන්නවද මිනිස් හැඟීම හැමදාම ඔබව හිර කරලා තියෙන අතර ඇදහිල්ල හැමදාම ඔබට ජය දෙන්න යනවා. ඇදහිල්ල හැමදාම ඔබ ජයග්‍රාහකයෙක් බවට පත් කරන්නට යනවා. ඔබ දන්නවද ඇදහිල්ල කියලා කියන්නේ පේන දෙයට වඩා, දකින දෙයට වඩා, අපිට හිතෙන දෙයට වඩා, අපි බලාපොරොත්තු අපිට සිද්ධ වෙලා තියෙන දෙයට වඩා ඉහළින් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම. ඔවුන්ට පේන්නේ මොකද්ද? කුණාටුවක්. ඔවුන්ට දකින්නේ මොකද්ද? වතුර පිරෙලා ඔරුව ගිලෙන්න යනවා. ඔවුන්ට පේන්නේ මොකද්ද? ඔක්කොම ඉවරයි. ඔවුන් මැරෙන්න යනවා තව මොහොතකින්. මේක තමයි ඔවුන් දකින්නේ. පේතුරු කියනවා අපි විනාශ වෙන්න යන්නේ. මේ පේන දේ. මේක දකින දේ. මේක ඔවුන්ට හැඟෙන දේ. නමුත් යේසුස් වහන්සේ මොනවද කරේ? ඊට වඩා ඉහළින් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඇදහිල්ලෙන් කතා කරන්න පටන් ගත්තා. අද ඔබගේ ශරීරයට කතා කරන්න යේසුස් වහන්සේගේ කසපාරින් සුවය. ඔබගේ ආර්ථිකයට කතා කරන්න සියල්ල සපයන දෙවියන් වහන්සේ ඔබට සපයන්ට යන බව. ඔබගේ ජීවිතේ ජය ගන්නට යනවා. හලෙලුයා. ඒ නිසා අද උදෑසන ඇදහිල්ල බලවත් කරගන්න ඔබගේ ජීවිතේ. ඇදහිල්ල ශක්තිමත් කරගන්න. ඇදහිල්ල ඔබ තුල වර්ධනය කරගන්න. ඔබ දෙවියන් වහන්සේගේ බලයක් දකින්න යනවා. අපි නැගී සිටමු දෙවියන් වහන්සේගේ අභියස. ප්‍රශංසා වේවා ස්වාමිනී. ඔබට මහිමය වේවා. හලෙලුයා. ඔබට නමස්කාර වේවා. හලෙලුයා. හලෙලුයා. ඔබට ගෞරවය වේවා. ශිරියන්දරබ ශන්දරරබ රයන්දලලබ ශන්තේ රියාලාලාලාබ. මහිමය වේවා. මහිමය වේවා. ඔබට ස්තුති වේවා. ස්තුති වේවා. ඔබට නමස්කාර වේවා. ඔබ උතුම් ඔබ උසස් දෙවියන් වහන්සේ. අපි ගායනා කරමු ගීතිකාවක්. මුළු විශ්වයටම ඔබ අධිපතිකම් කරන දෙවියන් වහන්සේ. ස්වාමිනී අපි ඔබට ප්‍රශංසා කරනවා. අපි ඔබට මහිමය දෙනවා. හලෙලුයා. Oh hallelujah hallelujah shibarala kidiala la 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 riyantala baba shantidiala la 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 mahime veva mahime veva mahime veva hallelujah
සුදි වේවා ස්වාමිනී ඔබට ගෞරව වේවා අපි දැත් ඔසවලා සියලු දෙනාම අපේ වචන ගායනා කරමු මුළු හදවතින් අපි ඔබ වහන්සේ කෙරේ විශ්වාස කරනවා ස්වාමිනී ඔබට සියල්ල කරන්න පුළුවන් මුළු විශ්වයට අධිපති වූ දෙවිදේ මුළු විශ්වයම රකිනා වූ සමිදේ මුළු හදින් ඔබව නමදින්නේමු සැමදා නමදීමින් යදීමු මුළු විශ්වයට අධිපති වූ දෙවිදේ මුළු විශ්වයම රකිනා වූ සමිදේ මුළු හදින් ඔබව නමදින්නේමු සැමදා නමදීමින් යදීමු Hallelujah Hallelujah සත් පොළොවත් පහවෙයි ඔබේ වචනය කිසිදා වෙනස් නොවේ මේ මංචය දියවී නැතිවී යයි අදහන්නා සැමදා ජීවත් වේ මේ අහසත් පොළොවත් පහවෙයි ඔබේ වචනය කිසිදා වෙනස් නොවේ මේ මංචය දියවී නැතිවී යයි අදහන්නා සැමදා ජීවත් වේ Hallelujah